ආදරණීය දරුවනි අපි පහුගිය වීඩියෝ කීපය තුළ ගම්‍යතාව කෝණික ගම්‍යතාව ඒ වගේම කෝණික ත්වරණය ආදී රාශීන් පිළිබඳව කතා කරා. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ චුට්ටක් මීට වැඩිය සංකීර්ණ ගැටලුවක් හා සම්බන්ධව. හරි. දැන් ඔබට පේනවා මෙන්න මේ වගේ ඩබරයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම මෙන්න මේ ඩබරය අපි හිතමු මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් රැඳිලා තියෙනවා. දැන් මේ ඩබරය මේ ආකාරයෙන් රැඳිලා තියෙනවා. එතකොට මේ ඩබරයට හැකියාවක් තියෙනවා කැරකෙන්න මේ දිශාවට. මේ ඩබරයට මෙහෙම කැරකීමේ හැකියාවක් තියෙනවා. එක්කෝ මේ පැත්තට එක්කෝ අනිත් පැත්තට. රයිට්. ඒ කියන්නේ ඩබරයට කැරකීමේ හැකියාව තියෙනවා එක්කෝ මෙන්න මේ අතට එහෙම නැත්නම් මීට විරුද්ධ අතට. රයිට්. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අපි හිතමු මෙයාගේ වටේට මේ ආකාරයට මීට වැඩිය පැහැදිලි මම හිතන්නේ. මෙන්න මෙයාගේ වටේට අපි හිතමු මේ ආකාරයට සැකසීලා තියෙනවා. හරි. දැන් මේක වටේ ලණු වෙතිලා තියෙනවා. මම මෙහෙම ලණු වෙතිලා අන්තිමේට ලණුවක් මෙන්න මෙතනින් පල්ලෙහාට මෙන්න මෙහෙ පහළට එල්ලන පරිදි තියනවා කියලා අපි හිතමු. මේක වටේ මෙහෙම ලණු ටික එල්ලලා තියෙනවා. මේක වටේ නළුවක් මෙහෙම ගිහින් තියෙනවා. ඉතිලා තියෙනවා. රයිට්. දැන් මෙන්න මේ ලණුවෙන් අදිද්දී මේක මොකද වෙන්නේ? මේ ලණුවෙන් ඇදුනොත් මේ සිලින්ඩරය මොකද වෙන්නේ? භ්‍රමණයට ලක් වෙනවා. මේ සිලින්ඩරය මෙන්න මෙහෙම මේ මාර්ගයේ දිගේ මෙන්න මේ මාර්ගයේ දිගේ මේක අදින්න මේ මාර්ගයේ දිගේ මේක මෙහෙම කැරකෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? right. එතකොට අපි දන්නවා සමීකරණ කීපයක්. පළවෙනි දේ තමයි මෙන්න මේ ටෝ සමානයි I alpha ටෝ සමානයි FR F සමානයි MA ඒ වගේම A සමානයි
r alpha මෙන්න මේ සමීකරණ එක දන්නවා. දැන් මෙන්න මෙයාගේ අපි දන්නවා මොකද්ද මෙන්න මේ ටෝ කියලා කියන්නේ. ටෝ කියලා කියන්නේ ව්‍යාවර්තය. පුතේ යම්කිසි වස්තුවකට ව්‍යාවර්තයක් යෙදුනොත් තමයි ඒ වස්තුව කැරකීම සිද්ධ වෙන්නේ. යම්කිසි වස්තුවකට ව්‍යාවර්තයක් යෙදුනොත් තමයි කැරකීම සිද්ධ වෙන්නේ. එතකොට I කියලා කියනවා මොකක්ද I කියලා කියන්නේ අපි? අවස්ථිති ගූර්ණය. I කියලා කියන අවස්ථිති ගූර්ණය. ඇල්ෆා කියලා කියනවා කෝණික ත්වරණය. F කියලා කියනවා බලය. R කියනවා අපි අරය. මෙතරත් මේ F කියලා අපි කියනවා F කියනවා බලය. M කියන්නේ මොකද්ද පුතේ? M කියන්නේ ස්කන්ධය. M කියලා කියනවා ස්කන්ධය. A කියලා කියනවා ත්වරණය. R කියලා කියනවා අරය. ඇල්ෆා කියලා කියනවා කෝණික ත්වරණය. ඇල්ෆා කියලා කියනවා කෝණික ත්වරණය. පැහැදිලි නේද පුතේ? ටෝ කියනවා ව්‍යාවර්තය, I කියනවා අවස්ථිති ගූර්ණය, ඇල්ෆා කියනවා කෝණික ත්වරණය, F කියනවා බලය, R කියනවා අරය, F කියනවා බලය, M කියනවා ස්කන්ධය, A කියනවා ත්වරණය, R කියනවා අරය, ඇල්ෆා කියනවා කෝණික ත්වරණය. පැහැදිලි නේද පුතාලා? right. හරි. දැන් අපි ගැටලුවට යමු. දැන් අපිට කියනවා මෙන්න මේ ගැටලුවේ ස්කන්ධය 8 කිලෝග්‍රෑම් හා අරය 20යි වනවා. මෙන්න මේ වස්තුවේ ස්කන්ධය 8 කිලෝග්‍රෑම් අරය සෙන්ටිමීටර් 20යි වන ඩබරයක I සමානයි භාගයයි MR වේ. එහෙනම් මේකේ I කියලා කියනවා මෙන්න මේ වස්තුවේ අවස්ථිති ගූර්ණය අපිට දීලා තියෙනවා භාගයයි MR වර්ග. එහෙනම් මම ඉස්සරහට එනවා. මට හරි. මෙන්න මෙයාගේ I සමානයි භාගයයි I සමානයි භාගයයි MR වර්ග ස්කන්ධය 8යි අරය සෙන්ටිමීටර් 20යි. ස්කන්ධය 8යි අරය සෙන්ටිමීටර් 20යි. මෙයාගේ මෙන්න මේ ස්කන්ධය 8යි අරය සෙන්ටිමීටර් 20යි. ස්කන්ධය 8යි අරය සෙන්ටිමීටර් 20යි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම ඊළඟට කියනවා
සැහැල්ලු අවිතන්න තන්තුවක් ඔතා ඇත්තේ අනෙක් කෙළවරට 20යි kg. ස්කන්ධයක් එල්ලා. ඒ කියන්නේ අනිත් කෙළවරට මෙන්න මෙයාට සම්බන්ධ කරලා පුතාලා මෙයාගේ අනිත් කෙළවර සම්බන්ධ වෙලා තියෙන්නේ 20යි කිලෝග්‍රෑම්. මෙන්න මෙයාගේ බර මෙයාගේ බර 200යි නිව්ටන්. මෙයාගේ ආතතිය ක්‍රියාත්මක වෙනවා T කියලා. එතකොට මෙයා වටේ මෙහෙම ඉතලා තියෙනවා. හරි. දැන් අපි දන්නවා මෙන්න මේ 20යි කිලෝග්‍රෑම් ගත්තොත් මේක එක කොටසක් මේ උඩ කෑල්ල තව කොටසක් දරුවනේ. මම මෙන්න මේ 20යි කිලෝග්‍රෑම් කොටස විතරක් සලකනවා. මේ කොටස විතරක් සලකනවා. දැන් මේ පද්ධතිය තුල ඝර්ෂණයක් පිළිබඳව කතා වෙන්නේ නැහැ. මෙන්න මේ පද්ධතිය තුල ඝර්ෂණයක් ගැන කතා වෙන්නේ නැහැ. right අපි ලියනවා හරිද? ඒක නිසා ඝර්ෂණයක් ගැන කතා වෙන්නේ නැති නිසා මෙන්න මේ කොටස. ඒ කියන්නේ අපි ලියනවා 20යි කිලෝග්‍රෑම් කොටස සලකමු. 20යි කිලෝග්‍රෑම් කොටස සලකමු. සලකලා මම මෙන්න මෙයාට මෙන්න මේ 20යි කිලෝග්‍රෑම් කොටස සලකලා මෙයාට අපි දානවා පල්ලෙහාට මේක 20යි කිලෝග්‍රෑම්. පල්ලෙහාට තියෙනවා 200යි නිව්ටන්. උඩට තියෙනවා T. එහෙමනම් මම මෙයාට පහළට දානවා F සමානයි m. එහෙනම් අපි වස්තුවකට පුතේ F සමානයි ma දාන්නේ. දැන් මේක සමතුලිත නෑ, මේක චලනය වෙනවා පල්ලෙහාට. හේතුව මේ ඩබරේ වටේ මේක එතුවට පස්සේ පුතාලා මෙයා මෙහෙම කැරකෙනවා. එවන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේ වස්තුව පල්ලෙහාට චලනය වෙනවා. චලනය වන දිශාව මන් දානවා ධන කියලා. චලනය වන දිශාව ධන කියලා දානවා. අනිත් පැත්තට තීතලයේ තියෙනවට අපි ඍණ කියලා දානවා. එහෙනම් මේ චලනය වන පැත්තට දැන් මේ 20 kg කියන කෙනා චලනය වෙන දරුව පහළට. එහෙනම් චලනය වන දිශාවට ඊතල ධන, චලනය වන දිශාවට ඊතල ධන, අනිත් දිශාවට ඊතල ඍණ. මේ බලවල සංප්‍රයුක්ත බලය, ඒ කියන්නේ ධන බල වලින් ඍණ බල අඩු කරාට පස්සේ, ඒ කියන්නේ 200න් t අඩු කරාට පස්සේ එන සංප්‍රයුක්තය සමාන වෙනවා m ට. මේක F සමානයි m කියන එකේ F කියන්නේ බලය නෙවෙයි පුතේ. F කියන්නේ සංප්‍රයුක්ත බලය. M කියන්නේ ස්කන්ධය, A කියන්නේ ත්වරණය. එහෙනම් මම මෙයාට දානවා right 20යි kg ට පහළට F සමානයි ma යොදමු. 20යි kg ට පහළට F සමානයි ma යොදමු. එහෙනම් මම මෙයාට F සමානයි ma යොදන. F කියන්නේ සංප්‍රයුක්ත බලය. ඒ කියන්නේ චලනය වන දිශාවට තියෙන ධන බලයෙන් ඊට විරුද්ධ දිශාවට තියෙන ඍණ බලය අඩු කරනවා. 200 ට t සමානයි m. m කියන්නේ 20යි
200 t සමානයි 20යි. මේක අපේ පළවෙනි සමීකරණය. 200 t සමානයි 20යි මේක අපේ පළවෙනි සමීකරණය. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ වෘත්තාකාර හරස්කඩක් තියෙනවා. හරි. එතකොට මම මෙන්න මේ වෘත්තාකාර හරස්කඩ ගත්තොත් මෙන්න මේ වගේ තියෙනවා. මේ වගේ හරස්කඩක් තියෙනවා. නේද? එතකොට මෙයාගේ කේන්ද්‍රය මේක නම් මෙයාව මෙන්න මෙහෙම බලයක් යෙදিলা තියෙනවා. දැන් අපි දැක්කා මේකේ කෙළවරේ මේ වගේ වස්තුවක් එල්ලලා තිබ්බා. මේ වස්තුව නිසා මෙතන හට ගන්න බලය T, මෙතන හට ගන්න බලය T. මේ T බලයයි ති මේ වස්තුවට පුතේ. දැන් අපිට ළඟින්ම තියෙන බලයයි ති අපිට. යම්කිසි වස්තුවකට ළඟින්ම තියෙන බලයයි ති අදාළ වස්තුවට. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙන්න මේ T බලයයි ති මේ වස්තුවට, මේ T බලයයි ති මේ වස්තුවට. එහෙමනම් අපි ගත්තොත් එහෙම අපි මෙතන T බලය මැකුවොත් අපිට මේ T බලය තමයි මේ වස්තුවට අයිති. එතකොට මම මේක පොඩ්ඩක් රවුම් පෘෂ්ඨයක් විදිහට අඳින්නම් මේකම. මෙහෙම ගද්දි පුතේ මෙන්න මෙයාගේ අරය තමයි මේ තියෙන්නේ. R. මේක පොඩ්ඩක් මම මෙහෙම ඇල කරා. මේකම ඇල කරා. ඩබරය ඒ කියන්නේ මෙන්න මේ ඩබරය මම පොඩ්ඩක් මෙහෙම කරා. මෙහෙම හරවලා තියෙන්නේ. හරවලා තියෙන්නේ. එතකොට මෙන්න මේකෙන් පල්ලෙහාට එදිලා තියෙනවා බලයක්. මේ බලය මෙන්න මේ බලය T. මේක පල්ලෙහාට අදින බලය T. මෙන්න මේක කැරකෙන්නේ පුතේ මේ ආතතිය කියන බලය නිසා. පැහැදිලිද? මෙන්න මේ රවුම කැරකෙන්නේ මෙහෙම. මේ සිලින්ඩරේ කැරකෙන්නේ පුතේ මෙන්න මේ ලණුවෙන් ඇදෙන නිසා. එහෙනම් මේ ඩබරය එහෙම නැත්නම් දබරය එහෙම නැත්නම් මෙන්න මේ සිලින්ඩරය කැරකෙන්නේ දරුවනේ මෙතනින් මෙහෙම අදින නිසා. මේ අදින බලය අපි කියන F කියලා. ඒතර ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් මෙන්න මේක වටේ යෙදෙන ව්‍යාවර්තය. ව්‍යාවර්තය ටෝ සමානයි I alpha එහෙම නැත්නම් ව්‍යාවර්තය ටෝ සමානයි FR. ව්‍යාවර්තය ටෝ සමානයි I alpha, ව්‍යාවර්තය ටෝ සමානයි FR. පැහැදිලිද? right. එතකොට අපි ගත්තොත් මේ ව්‍යාවර්තය සමීකරණ දෙකකින් ගත්තට එකම දේනේ. ටෝ සමානයි I alpha කිව්වත් ටෝ සමානයි FR කිව්වත් මේ දෙකෙන්ම කියවෙන්නේ එකම දේ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ රෝදයේ කැරකැවීම සඳහා දායක වන ව්‍යාවර්තය කියන්නේ. එහෙමනම් මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සිලින්ඩරය සලකා එයට ටෝ සමානයි I alpha යොදමු. එතකොට මම සිලින්ඩරයට ටෝ සමානයි I alpha. එතකොට අපි සිලින්ඩරයේ අයිව දන්නවානේ. ඒත් අපි සිලින්ඩරයේ අයිව දන්නවා. මොකක්ද සිලින්ඩරයේ අයි පුතේ? එහෙත් සිලින්ඩරයේ
I සමානයි සිලින්ඩරයේ I සමාන ඩබරේ I සමානයි භාගයයි MR වර්ග. සිලින්ඩරයේ කියනට ගොඩක් හොඳ ඩබරේ කියන එක. I සමානයි භාගයයි MR වර්ග. එහෙනම් I සමානයි භාගයයි right ටෝ වෙනුවට මම ටෝ සමානයි I වෙනුවට මම ලියනවා I වෙනුවට දානවා පුතේ මෙන්න මේක භාගයයි MR වර්ග ඇල්ෆා I සමානයි භාගයයි MR වර්ග ඇල්ෆා ටෝ සමානයි භාගයයි MR වර්ග ඇල්ෆා පැහැදිලිද right එතකොට අපි දන්නවා මේක මගේ තුන්වෙනි සමීකරණය sorry දෙවෙනි සමීකරණය මම ලියනවා ඩබරය කැරකවීමට දායක වන්නේ ආතති බලයයි. අපි දන්නවා මේ ඩබරේ කරකවන්න දායක වෙන්නේ මොන බලයද? ආතති බලය. එවන අපි දන්නවා ඩබරේ ආතති බලය නිසා තමයි ඩබරේ කැරකවීම සිද්ධ වෙන්නේ. එවනම් ඩබරේ ටෝ සමානයි FR වෙනවා. අපිට ලියන්න පුළුවන් පුතේ ඩබරේ ටෝ සමානයි FR ටෝ සමානයි I ඇල්ෆා වගේ අනිත් සමීකරණය තමයි ටෝ සමානයි FR මට ලියන්න පුළුවන් එහෙත් F යනු මෙහිදී T බලයම වේ. ඇයි F යනු මෙහිදී T බලය වේ කියන්නේ? දැන් මේ සිලින්ඩරය කරකවන්න දායක වෙන්නේ පුතේ මෙන්න මේ කියන සිලින්ඩරේ කරකවන්න දායක වෙන්නේ කවුද? T බලය. සිලින්ඩරේ කරකවන්න දායක වෙන්නේ පුතේ T බලය. එහෙමනම් මට ලියන්න පුළුවන් ටෝ සමානයි TR. ඇයි පුතේ ආතතිය කියන්නේ බලයක් සිලින්ඩරේ මෙහෙම පල්ලෙහාට කරකවන්න දායක වෙන්නේ ආතතිය. සිලින්ඩරේ මෙහෙම පල්ලෙහාට කරකවන්න දායක වෙන්නේ ආතතිය. එහෙනම් මේක දියතර බලය තමයි T. එහෙමනම් මම ලියනවා මේක මගේ තුන්වෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණය. අපි ලියනවා 2 හා 3 ටෝ සමානයි ටෝ සමානයි තුන්වෙනි සමීකරණය කියන පුතේ භාගයයි MR වර්ග ඇල්ෆා මේ භාගයයි MR වර්ග ඇල්ෆා ටෝ සමානයි භාගයයි MR වර්ග ඇල්ෆා ඒ වගේම ටෝ සමානයි TR ටෝ සමානයි TR. අපි ලියන්න පුළුවන් දැන් මේ සමීකරණ දෙකේ පුතේ මෙතන ටෝට මෙතන ටෝ සමානයි නේද? මෙන්න මේ ටෝට මේ ටෝ සමානයි නේද? එහෙමනම් ටෝට ටෝ සමාන නම් මේ කැලලට මේ කැලල මොකද වෙන්න ඕන පුතේ? මෙන්න මේ කැලලට මේ කැලල මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. මම ලියනවා සමීකරණ දෙකෙහි
ටෝ අගය සමීකරණ දෙකේ ටෝ අගය සමාන නිසා TR සමානයි භාගයයි MR වර්ග ඇල්ෆා. එහෙමනම් මට හැකියාවක් තියෙනවා මෙන්න මේ ආර්ට මේක කපන්න. එතකොට මට ඉතුරු වෙනවා T සමානයි භාගයයි MR ඇල්ෆා කියලා. මේක මගේ හතරවෙනි සමීකරණය. හතරවෙනි සමීකරණය. right. එතකොට මට මෙන්න මේ සමීකරණය ගත්තොත් මගේ පළවෙනි සමීකරණය ගත්තොත් මගේ පළවෙනි සමීකරණයේ තියෙන්නේ 200 ඍණ t සමානයි 20යි. 200 ඍණ t සමානයි 20යි. පැහැදිලිද? t සහ a පමණයි තියෙන සමීකරණය. මේ සමීකරණයේ තියෙන t සහ a පමණයි. නේද? හරි. දැන් මම මෙතනට එද්දි පුතාලා t සහ a පමණයි. මගේ පෙර සමීකරණයේ තිබ්බේ එක සමීකරණයේ තිබුණේ t හා a පද පමණයි. දැන් මේක ස්කන්ධය මම දන්නවා. right මට මෙන්න මේ ඇල්ෆා පමණයි. මගේ පළවෙනි සමීකරණයේ තිබ්බේ t පදයි a පදයි විතරයි. හැබැයි මේකේ t සහ ඇල්ෆා දෙකම තියෙනවා. මම මෙන්න මේ ඇල්ෆාව පුතේ a බවට පත් කර ගන්නවා. හරි? මම පද පමණි. එම නිසා හතර සමීකරණය කරණයේ ඇල්ෆා a බවට හරවමු. පුතේ අපි දන්නවා a සමානයි මොකද සමීකරණය? r ඇල්ෆා. a සමානයි r ඇල්ෆා. මේක මගේ පස්වෙනි සමීකරණය. මම ලියනවා එහෙනම් a බෙදීම r සමානයි ඇල්ෆා. a බෙදීම r සමානයි ඇල්ෆා. එතකොට මම ලියනවා හතරවෙනි සමීකරණේ මම මෙන්න මේ හතරවෙනි සමීකරණේ ඇල්ෆා වෙනුවට දානවා මෙන්න මේ කැලල. a බෙදීම r දානවා. එතකොට මේකේ තියෙන t සහ a නේ. ඇල්ෆා වෙනුවට දානවා පුතේ a බෙදීම r. මම ලියනවා හතරවෙනි සමීකරණේ හතර සමීකරණේ ඇල්ෆා වෙනුවට a බෙදීම r ආදේශ කරමු. a බෙදීම r ආදේශ කරමු. a බෙදීම r ආදේශ කරමු. t සමානයි භාගය mr ඇල්ෆා. t සමානයි භාගයයි mr ඇල්ෆා. අපි ඇල්ෆා කියන තැනට දානවා දරුවෝ. මොකද්ද දාන්නේ? මෙන්න මේ ඇල්ෆා කියන තැනට දානවා a බෙදීම r. ඇල්ෆා කියන තැනට මම මෙතන ගෙනලා දානවා කවුද? a බෙදීම r. ඊට අපි ගත්තොත් එහෙම t සමානයි භාගයයි mr ඇල්ෆා බෙදීම කියන තැනට දානවා. ඇල්ෆා වලට දානවා a බෙදීම r. මේකට මේක කැපෙනවා.
මට එනවා t සමානයි භාගයයි me. මේ m කියන්නේ පුතේ ඩබරේ ස්කන්ධය. ඩබරේ ස්කන්ධය. ඩබරේ ස්කන්ධය. අපි බලමු ඩබරේ ස්කන්ධය කීයද කියලා. මෙන්න මේ a කියලා කියන්නේ මේ m කියලා කියන්නේ ඩබරේ ස්කන්ධය. අපි බලමු ඩබරේ ස්කන්ධය කීයද? 8යි කිලෝග්‍රෑම්. එහෙනම් අපි දන්නවා මෙන්න මේ ඩබරේ ස්කන්ධය 8යි. එහෙනම් t සමානයි භාගයයි m වෙනුවට තමයි 8යි a දෙවරක් 4යි a t සමානයි 4යි e. t සමානයි 4යි a. මේක මගේ කීවන සමීකරණය වෙන්නේ? 6 වෙනි සමීකරණය. 6 වෙනි සමීකරණය. කලබල වෙන්න එපා. දැන් මේ මම ඔක්කොම හරවගෙන මොකද කියේ? t සහ a අතර අයත් සමීකරණයක් ගත්තා ටෝ ඇසුරෙන්. t සහ a අතර සමීකරණයක් ගත්තා ටෝ ඇසුරෙන්. හරි. දැන් අපි මෙන්න මේ සමීකරණය ගන්නවා. හරි. දැන් ඔන්න අර ටෝ ඇසුරෙන් තිබ්බ ටෝ සමානයි IR5 ටෝ සමානයි FR වෙ තිබ්බනේ. ඒ ටෝ සමානයි FR සහ ටෝ සමානයි I α සමීකරණ වලින් මෙන්න මේක ගත්තා. අපි අර 20යි kg ට පහළට F සමානයි මේ දාලා මෙයාව ගත්තා. මම මේක අය පැහැදිලි කරන්න. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ පළවෙනි සමීකරණය. මෙන්න මේ පළවෙනි සමීකරණයේ t වෙනුවට මම දානවා 6 වෙනි සමීකරණයෙන් 4යි. පළවෙනි සමීකරණයේ t වෙනුවට මම මෙන්න මේ 6 වෙනි සමීකරණයෙන් 4යි අරගෙන දානවා. පැහැදිලිද? රයිට්. මම ලියනවා එකෙහි t වෙනුවට එකෙහි t වෙනුවට 4යි ආදේශය. දෙසියරන් t සමානයි 20යි අපි t වෙනුවට දානවා 4යි දෙසියරින 4යි සමානයි 20යි මේක මේ පැත්තට ගේනවා 200 සමානයි 24යි. මේකෙන් මේක බෙදනවා 200 බෙදීම 24 සමානයි අපි 200 බෙදනවා 24න් 8.333. හරි. මම මේක චුට්ටක් මෙහෙම කරන්නම්. මේක මෙතනින් මෙහෙම අරන් යන්න පුළුවන් පුතා. මෙහෙම අරන් ගියොත් දශම ගණන් ඇවිල්ලා ඊතරම් උත්තර ටිකක් නිර්වද්‍ය බව අඩු වෙනවා. මම මෙහෙම කරන්නම් ඈ. මේක උඩයට ඉස්සලා බෙදන්නම් බලන්න. මේක එනවා 100යි 12යි. ඒතර බෙදුවොත් එහෙම 50යි 6යි. 25 බෙදීම 3 ms ඍණ 2 සමානයි e. හරි. මම මෙහෙම තියන්නම් 25 බෙදීම 3. අවශ්‍ය නම් මම කැල්ලකින් සුළු කරලා 8.33යි ms ඍණ 2 කියලා දාන්නවා. මේ උත්තරේ අපි නිකන් තියමු. හැබැයි ඉස්සරහට රයන් අපි මේක. මම දැන් ටික ටික උඩට යම් බලන්න පුතේ. උඩට යම්.
දැන් මේ t සමානයි 4යි. එහෙනම් මම a ගියාගේ මෙතනට ආදේශ කරොත් t හොයන්න පුළුවන් නේද පුතා? t සමානයි 4යි. මම ඒ කියන්නේ මෙන්න මේ සමීකරණයට කියනවා 6 වෙනි සමීකරණයට 6 වෙනි සමීකරණ t සමානයි 4යි. හය සමීකරණයට ඒ සමානයි මට මේක ආදේශ කරලා අයත් 3න් බෙදීමක් නෙවෙයි මේක 3න් කැපෙන්නේ නැහැ නේ. ඒ නිසා මේක ආදේශ කරන්නේ 8.33 ආදේශයෙන් එහෙනම් මම ඒ වෙනුවට දානවා මෙන්න මේ 8.33 මොකද මේක දැම්මා කියලා උඩ 3 ඉලක්කමක් නැහැ කැපෙන්න. ඒක නිසා මේක ඉස්සරහට අරන් ගියා කියලා මට වාසියක් නැහැ. මේක ඉස්සරහට අරද්දි වාසියක් වෙනවා. මෙන්න මේ 3 උඩ තියෙන ඉලක්කමකට කැපෙනවා නම්. මෙන්න මේ 3 මේ උඩ තියෙන ඉලක්කමකට කැපෙනවා නම් මට වාසියක් තියෙනවා පොඩි. එම මෙතන කිසිම වාසියක් නැහැ. එවනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ t සමානයි 4යි. ඒ වෙනුවට අපි දාන 8.33. t සමානයි 4 වතාවක්. ඒ වෙනුවට දානවා අපි 8.33. එහෙනම් අපි දානවා 8.33 වැඩි කිරීම 4 33.32 33.32 t සමානයි 33.32 නිව්ටන්. රයිට්. දැන් අපි a හෙව්වා t හෙව්වා. අපි බලමු ඇල්ෆා හොයාගන්න. රයිට්. අපිට මෙන්න මේ සමීකරණයෙන් පස්වෙනි සමීකරණයෙන් a සමානයි r ඇල්ෆා ගෙන් ඇල්ෆා හොයන්න පුළුවන් නේද? අපි මේ පස්වෙනි සමීකරණ ඉස්සරහට රයා a සමානයි r ඇල්ෆා කියන පස්වෙනි සමීකරණය සලකමු. r ඇල්ෆා a ගියාගේ අපි දන්නවා a ගියාගේ 8.33යි. r සමානයි මේකේ තියෙනවා r සමානයි 20 සෙන්ටිමීටර මේ r ගියාගේ සෙන්ටිමීටර 20යි. r ගියාගේ සෙන්ටිමීටර 20යි. සෙන්ටිමීටර 20යි. r සමානයි සෙන්ටිමීටර 20යි. දෙක බෙදීම 10 කියන්නේ 0.2 මීටර. a සමානයි r ඇල්ෆා අරය 0.2 වතාවක් ඇල්ෆා. a සමානයි r ඇල්ෆා 8.33 වතාවක් r කියන අරය 0.2 වතාවක් ඇල්ෆා. එහෙනම් මේකෙන් මේක බෙදෙනවා 8.33 වතාවක් 0.2 සමානයි ඇල්ෆා. 8.33 බෙදෙනවා 0.2. 41.65. RAD
S ඍණ 2 සමානයි ඇල්ෆා. හරි. මම හිතනවා ඔක්කොම රාශීන් ටික හෙව්වා. අපි මුල ඉඳලා මම ඔබට මෙන්න මේ ගැටලුව විසඳපු ක්‍රියාමාර්ග ටික කියලා දෙන්න. බන්දරුවනේ දැන් මම මේකේ ආව පිළිවෙල ඔබට විස්තර කරන්න. හරි. දැන් මෙහෙම ඩබරයක් තිබ්බා. මේකේ ස්කන්ධය 8යි. I දීලා තිබ්බා භාගයේ mr වර්ග. මේක වටේ තන්තුවක් තිබ්බා. එතකොට සරලවම මෙන්න මේ ඩබරය right මෙන්න මේ ඩබරය කැරකවීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ඇදීම නිසා. එහෙමනම් මේ ඩබරය ඇදීම එහෙම නැත්නම් මේ ඩබරය මත ක්‍රියාත්මක වෙන T බලය නිසා තමයි ඩබරය මෙන්න මේ ආකාරයට කැරකීම සිද්ධ වෙන්නේ. ඩබරේ කැරකීම සිද්ධ වෙන්නේ මෙන්න මෙයා ඇදීමට භාජනය වන නිසා. පැහැදිලි නේද? right අපිට ලියන්න පුළුවන් එතකොට මේක තමයි සංසිද්ධිය. මෙන්න මේ T බලය නිසා මේක කැරගෙනවා. එතකොට ඒ වගේම තමයි මේකේ පල්ලෙහා තව කැලලක් තිබ්බා. හරි right අපි ඊළඟ රූපෙට එමු. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙයාගේ මේ විදිහට ස්කන්ධයක් එළලා තියෙනවා. දැන් මේකේ කොහෙවත් ඝර්ෂණයක් ගැන සඳහන් වෙනවද පුතේ? මේකේ කොහෙවත් ඝර්ෂණයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. එහෙමනම් මම මෙන්න මේ වස්තුවට පහළට දානවා F සමානයි m. මෙන්න මේ වස්තුවට පල්ලෙහාට දානවා F සමානයි m. එතකොට අපි මෙන්න මේ වස්තුවට පල්ලෙහාට දැන් මේකෙන් එල්ලිලා තියෙන මේකේ එල්ලිලා තියෙන වස්තුවක් මේක පල්ලෙහාට යද්දි මේක ඇදෙනවා. එතකොට මෙන්න මේ සිලින්ඩරය ක්‍රමානුකූලව භ්‍රමණය වීම සිද්ධ වෙනවා. එතකොට මේක රැඳ වෙලා තියෙනවා. විශේෂයෙන් මේකේ සමතුලිතතාව ගැන කතා කරන්න යන්නේ නැහැ. හේතුව මෙයා යම්කිසි ආකාරයකට සමතුලිත වෙලා තියෙනවා. එතකොට දඟරේ කැරකවීම සිද්ධ වෙන්නේ මේ තන්තුවෙන්. මෙන්න මේක පල්ලෙහාට එද්දී මේ තන්තුව ඇදලා තියෙනවා. එතකොට මේ ආතතිය අයිති මෙයාට, මේ ආතතිය අයිති මෙයාට. මම මේ කෑල්ල විතරක් අරගෙන මෙන්න මේ කෑල්ලට දැම්මා F සමානයි m. මෙන්න මේ 20 kg ට විතරක් අරගෙන F සමානයි m දැම්මා. එතකොට 200 සහ T කියන බල දෙක විතරක් මෙයාට අයිති. මේක ධන 200යි උඩට ඍණ T. හරි. මේ පැත්තට ධන 200යි මේ පැත්තට ඍණ T. අපි මෙයාට පල්ලෙහාට දානවා F සමානයි. එතකොට අපි ගත්තොත් එහෙනම් මේක 200යි මේක ඍණ T. මේකට F සමානයි මේ දැම්මාම 200 ඍණ T සමානයි 20යි. 200 ඍණ T සමානයි 20යි. හරි. 200 ඍණ T සමානයි 20යි. පැහැදිලිද? right. 200 ඍණ T සමානයි 20යි. ඒ කියන්නේ F කියලා කියන්නේ පුතා මෙතන බලය නෙවෙයි. එහෙනම් මොකද්ද? සංප්‍රයුක්ත බලය. එහෙනම් මෙන්න මේ වස්තුවේ සංප්‍රයුක්ත බලය වෙන්නේ චලනය වන පැත්තට තියෙන ධන බල වලින් චලනය වන දිශාවට විරුද්ධ පැත්තට තියෙන ඍණ බල අයින් කරාම. තේරෙනවද? දැන් මේ වස්තුව පල්ලෙහාට එන්න එපයි. මොකද උඩට යන්න කිසිම හැකියාවක් නැහෙනේ. නේද? ලණුව කෙල්ලලා තිබ්බම මේක පල්ලෙහාට එන්න ඕනේ. එහෙම උඩට ගන්න නම් ඩබරේ මොකද කරන්න ඕනේ? කරකවන්න ඕනේ. කරකෙවුවොත් හරි. දැන් ඩබරේ එහෙම කවුරුත් බාහිරින් කරකවන්නේ නැහැ. ඒක නිසා මෙයා පල්ලෙහාට එනවා. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ 200 ඍණ T සමානයි 20යි. m මෙන්න මේ වස්තුවේ m. හරි. එතකොට දැන් මේකේ m අකුරු දෙකක් තියෙනවා. මෙතන මම m කියලා කියන්නේ මෙන්න මේ වස්තුවේ හරි. මේ තියෙන වස්තුවේ F සමාන m කියද්දි මම දාන්නේ වස්තුවේ මෙන්න මේ වස්තුවේ. එතකොට අපිට මෙන්න මේ වගේ
සිලින්ඩරය අනිත් පැත්තට හරවලා ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේව සිලින්ඩරේ තියෙනවා මේ සිලින්ඩරේ තියෙනවා මේ සිලින්ඩරේ මේ පැත්ත තමයි මම මේ ඇඳලා තියෙන්නේ. එතකොට මෙහෙම තියෙන්නේ මේ. මේකෙන් මේ පල්ලෙහාට බලයක් යදනවා මේක කරකවන්න යොදන බලය තමයි දරුවෝ T කියලා මං කිව්වේ. මෙන්න මේ වස්තුව කරකවන්න යොදන බලය තමයි මම T කියලා කිව්වේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ඩබරය කරකවන්න යොදන බලය තමයි T. එහෙනම් මම F වෙනුවට ලියන්න පුළුවන් T කියලා. ඒ කියන්නේ මෙන්න මේක කැරකවීමට පාවිච්චි වෙන බලය T. උතර මෙයාගේ ව්‍යාවර්තය T සමානයි I alpha T සමානයි Fr. T සමානයි I alpha T සමානයි Fr. එතකොට අපි දන්නවා සිලින්ඩරේ සලකලා එයට T සමානයි I alpha හදනවා. ඉතින් අපි ගත්තොත් එහෙම T සමානයි I alpha කියද්දී අපි I ගේ සමීකරණයක් දීලා තිබ්බ පුතේ මෙතන I සමානයි I ගේ සමීකරණයක් දීලා තිබ්බා මෙතන I සමානයි භාගයයි MR වර්ග. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන I වෙනුවට මම ලියනවා භාගයයි MR වර්ග. හැබැයි මෙන්න මේ M කියලා කියන්නේ මේ I දීලා තිබ්බේ පුතේ අපිට ඩබරේ I. පටලා ගන්න එපා. මෙන්න මේ I දීලා තිබ්බේ අපිට ඩබරේ. එහෙනම් මෙන්න මේ M වෙන්නේ පුතේ ඩබරේ ස්කන්ධය කියන්නේ 8 kg. මෙතන M කියන්නේ 8 kg. ඉස්සරලා M කිව්ව කාගේද පුතේ? වස්තුවේ M නේ. right. එතකොට ඩබරේ I සමානයි භාගයේ MR වර්ග. මම I වෙනුවට ලියුවා භාගයේ MR වර්ග ඇල්ෆා. right. ඩබරය කැරකෙන්න දායක වෙන්නේ ටෝ සමාන Fr බලය. එතකොට මේකේ F කියලා කියන්නේ මොකද බල දෙකක් තිබ්බා ටෝ සමාන I alpha ට ටෝ සමාන Fr. දැන් මේ ඩබරේ බලය තමයි ආතති බලය. එහෙනම් මට ලියන්න ටෝ සමානයි Tr. හේතුව ඩබරය කරකවන්න යොදන බලය T. ටෝ සමානයි Tr. එතකොට අපි ගත්තොත් එහෙම T සමානයි ටෝ සමානයි අපිට භාගයේ MR වර්ග ඇල්ෆා කියලා එකක් තිබ්බා. පළවෙනි සම අපිට දෙවෙනි සමීකරණ තුන්වෙනි සමන ටෝ සමානයි Tr. මේකට මේක සමානයි මේකට මේක සමානයි. එහෙනම් Tr සමානයි මෙන්න මේ කොටස R ට R කැපුණා. T සමානයි භාගයයි MR ඇල්ෆා. T සමානයි භාගයයි MR ඇල්ෆා කියලා අපිට ගන්න පුළුවන්. හරි. කරේ මේකයි සමාන කර. දැන් අපේ පළවෙනි සමීකරණය. ඒ කියන්නේ පළවෙනි සමීකරණය කියලා කියන්නේ පුතාලා මෙන්න මේ සමීකරණය. මේ සමීකරණ රාශියෙන් දෙකක් තියෙනවා. එකක් T අනිත් එක A. මොකක්ද රාශියෙන් දෙක? එකක් T අනිත් එක A. එහෙමනම් මම ඉස්සරහට ඇවිල්ලා T සහ A දෙන්නෙක් ඉන්නවා. මට මේ T සමානයි MR ඇල්ෆා කියන එකේ දැන් අර පළවෙනි සමීකරණයේ තිබ්බේ T සහ A නේ. එහෙනම් මෙන්න මේ සමීකරණය T සහ A බවට පත් කරගන්න. මට ලේසිම මෙන්න මේ ඇල්ෆා A බවට පත් කරන්න. අපි හේතුව මේ ඇල්ෆා A කරන්නේ ඇයි පුතේ? අර උඩ සමාහාරය තිබ්බා T සහ A. එහෙනම් මෙන්න මේ ඇල්ෆා A බවට පත් කරන්න මම මොකද කරන්නේ? E සමානයි R ඇල්ෆා. A බෙදීම R සමානයි ඇල්ෆා. right අපි ඇල්ෆා වෙනුවට ලියනවා මෙන්න මේ A බෙදීම R ට R කැපිලා යනවා. එතකොට මොකද වෙන්නේ? අපිට එනවා මෙතන මේ අපි ඇල්ෆා ගගේ ගත්තා A බෙදීම R කියලා. ඇල්ෆා වෙනුවට ලියනවා මම A බෙදීම R කියලා.
t සමානයි භාගයයි මේ t සමානයි 4යි 200 t සමානයි 20යි t වෙනුවට අපි 4යි ආදේශ කරනවා e සමානයි අපිට නම් මෙන්න මෙච්චර එතකොට a අපි ගත්තොත් එහෙම a වෙනුවට මෙන්න මේක ලියනවා right හරි t සමානයි මෙන්න මේ උත්තරය අපිට ලැබෙනවා එතකොට අපි ගත්තොත් a සමානයි r alpha සමීකරණය අරගෙන අපි a ගියාගේ මෙතනට ආදේශ කරනවා ආදේශ කරලා r ගියාගේ අපි මීටර වලින් ආදේශ කරනවා එතකොට අපිට එනවා alpha සමානයි කියලා මෙන්න මෙයාගේ මේක හරස් කරලා පස්සේ right alpha ගියාගේ අපිට ගණනය කිරීමේ හැකියාව තියෙනවා එhmenan දරුවනේ අපි තවත් ගැටලුවකට යමු right ස්කන්ධයේ m ද අරය ආර්ධවන ඝන තැටියක කේන්ද්‍රය හරහා යන තිරස් අක්ෂයක් වටා ඝර්ෂණයකින් තොරව භ්‍රමණය වීමට හැකි වනසේ විවර්තනය කර ඇත. හරි. විවර්තනය කරලා කියනවා කියන්නේ අපි ගත්තොත් හරි. මෙන්න මේකට අපිට පල්ලෙහාට t බලයක් යදෙනවා මෙන්න මෙයාට හැකියාව තියෙනවා මෙහෙම කැරකෙන්න. විවර්තනය කරනවා කියන්නේ රිවර්ට් කරලා දෙනවා මෙන්න මෙහෙම වටේ කැරකෙනවා. මේකෙන් ඇදෙන්න කැරකෙනවා. හරි. t නියත ස්පර්ශ බලයක් යදලා තියෙනවා. එහෙනම් මෙන්න මෙයාගේ බලය තමයි පුතාලා මෙයා මත යෙදෙන බලය තමයි t. මෙයාගේ ස්කන්ධය කැපිටල් M ඒ වගේම මෙන්න මෙයාගේ අරය R මේ ටික තමයි තියෙන්නේ. හරි. ඝර්ෂණයක් නැහැ. තැටිය මත ඇති කරන ව්‍යාවර්තය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. තැටිය අක්ෂයක් වටා අවස්ථිති ගූර්ණය I සමානයි භාගයයි mr වර්ග නම් තැටියේ කෝණික ත්වරණය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. තැටියේ අරය 0.1 මීටර්ද ස්කන්ධ 1 කිලෝග්‍රෑම්ද තන්තු ඔස්සේ 8 නිව්ටන් ස්පර්ශීය බලයක් දෙදේ නම් තැටිය මත ඇති කරන ව්‍යාවර්තයත් කෝණික ත්වරණයත් සොයන්න. right. තැටිය මත ඇති කරන ටෝ ව්‍යාවර්තය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. තැටිය මත ඇති කරන ව්‍යාවර්තය සඳහා ප්‍රකාශනයක් ලියා දක්වන්න. එතකොට අපි ගත්තොත් එහෙම මම මෙන්න මේ රූපය කොපි කරගන්නවා. හරි. ව්‍යාවර්තය සඳහා සමීකරණ දෙකක් තියෙනවා පුතේ. ව්‍යාවර්තයට තියෙන සමීකරණ දෙකක් නේ. එකක් තමයි ටෝ සමානයි FR අනිත් එක ටෝ සමානයි I alpha. හැබැයි මෙතනදී මට I ගැනවත් alpha ගැනවත් කිසිම හෝඩුවාවක් නැහැ පුතේ. මේ කොටස වෙද්දී I ගැනවත් alpha ගැනවත් කිසිම හෝඩුවාවක් නැහැ. එහෙනම් මට ගන්න වෙන්නේ මෙන්න මෙයා ටෝ සමානයි FR මම ලියනවා ඉහත වස්තුවට ටෝ සමානයි FR යෙදීමෙන් බලමු ගානේ කියලා තියෙනවා
අර මෙන්න මේකේ දෙකෙන් එකක් කැපිටල් වෙන්න ඕනේ, එක්ක සිම්පල් වෙන්න ඕනේ. මේක m කියන නිසා මම කැපිටල් m කියලාම ගන්නවා. මොකද කැපිටල් m සිම්පල් දෙම් දෙන්නෙක් නේ. right. අර r මෙතන මේ එළියෙන් තියෙන බලය t. අර r එළියෙන් තියෙන බලය t. එපමණ ටෝ සමානයි යොදන බලය තමයි ස්පර්ශී බලය වෙන ආතති බලය. අරය කැපිටල් R. ටෝ සමානයි t කැපිටල් R. I alpha ගේ කිසිම සම්බන්ධයක් මෙතන දක්වන්න ලැබෙන්නේ. ව්‍යාවර්ත සඳහා ප්‍රකාශ. තැටිය අවස්ථිති ගූර්ණය I සමානයි භාගයයි m වර්ග නම් කෝණික ත්වරණය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. කෝණික ත්වරණය. අපි දන්නවා ටෝ සමානයි I alpha. හැබැයි අපි මේ කලින් සමීකරණය හොයාගත්තා ටෝ සමානයි t වතාවක් කැපිටල් R. ටෝ සමානයි tr කියලා. ටෝ සමානයි tr කියලා. එතකොට tr සමානයි I alpha. අපි I ගේ දන්නවා භාගයයි mr වර්ග කියලා. tr සමානයි I ගේ දන්නා අපි භාගයයි කැපිටල් M r වර්ග alpha. භාගයයි mr වර්ග කියලා. tr සමානයි භාගයයි mr වර්ග alpha. එතකොට මට කෝණික ත්වරණය ගැන අහන්නේ. මෙයාට මෙයා කැපුවා. එතකොට මට ඉතුරු වෙනවා t සමානයි භාගයයි mr alpha 2යි t සමානයි mr alpha දෙකයි t බෙදීම mr සමානයි alpha. දෙකයි t බෙදීම mr සමානයි alpha. දෙකයි t බෙදීම mr සමානයි alpha. හරි. හරි. කෝණික ත්වරණය alpha සඳහා ප්‍රකාශනයක් ගත්තා. හරි. ඉහත තැටියේ අරය 0.1ද m 1 kgද. එහෙනම් මෙන්න මේ ටික අරයි යන් ඉස්සරහට. R සමානයි 0.1යිද m සමානයි 1 kgද t සමානයි 8යි බලය දෙදෙනා ඇති කරන ව්‍යාවර්තයත් කෝණික ත්වරණයත් සොයන්න. අපේ සමීකරණ තිබ්බා ටෝ සමානයි tr මේ සමීකරණය තිබ්බා. මම ඉදිරියට අරන් ආවා මෙන්න මේක. ට ඉහත අගයන් ආදේශයෙන් ටෝ සමානයි t කියන්නේ 8යි r කියලා කියන්නේ 0.1යි. t කියන්නේ 8යි r කියන්නේ 0.1යි. ඒ කියන්නේ 0.8යි
නිව්ටන් මීටර් සමානයි ටෝ. ව්‍යාමාර්ථය 0.8යි නිව්ටන් මීටර්. කෝටික ත්වරණය ඇල්ෆා සමාන 2t බෙදී මෙම්මා. අගයන් ආදේශයෙන් අපි මෙන්න මෙයාට අපි අගයන් ආදේශ කරනවා. අගයන් දෙකයි t t ගියගේ 8යි නිව්ටන් m ස්කන්ධය 1 කිලෝග්‍රෑම් r ගියගේ 0.1 මීටර. දෙවරක් 8 16යි. 0.1යි. 16.1 වෙන වුණාම කෙද වෙන්නේ? අපිට මේක සරලව ලියන්න පුළුවන් මෙන්න මෙහෙම පුතේ. මේ දශමයක නැති කරන්න උඩත් 10න් වැඩි කරලා යටත් 10න් වැඩි කරා නම් මට ලියන්න පුළුවන් 160 බෙදීම 1යි කියලා. ඒ කියන්නේ 160යි RAD S ඍණ 2 සමානයි ඇල්ෆා. මේ කරපඩේ පැහැදිලි නැත්නම් ගණ්ඩ කැල් එක 16 බෙදන්න දශමයකින්. 16 බෙදනවා දශමයකින්. 160යි. 160යි. right. මේ ටික තමයි අපෙන් අහලා තියෙන දත්ත ටික. right. එහෙමනම් දරුවනේ අපි මීළඟ වීඩියෝ වෙත යමු. තවදුරටත් මේ හා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා